समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත සමගත් ඒ වගේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරයේ ඒ මුහුණු පොත සමගත් එකතු වෙලා සිටින්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් උතුම් ධර්මානුශාසනාමය පුණ්‍ය කර්මයකට සහසම්බන්ධ වීම සඳහා අපට විශේෂයෙන්ම දුරුතු පොහොය වෙනුවෙන් දකුණු කොරියාවේ කොරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානයේ සදහම් මිතුරෝ දායක සභාව වෙනුවෙන් අපට ආරාධනා කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ එම විහාරස්ථානය නිර්මාණය කරන්නට අප වුණු එහි විහාරාධීශ්වර එහි ප්‍රධාන අනුශාසක දොන්ගුන් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජනීය තල්ගමුවේ ධම්මකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේ තම දායක පිරිස වෙනුවෙන් බොහෝම ගෞරවාදරයෙන් ආරාධනා කර සිටියා මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරලා දෙන්නට කියලා. අපි දකුණු කොරියාවට වැඩම කරපු අවස්ථාවේ අපේ කල්යාණ මිත්‍ර මහින්ද සායන වහන්සේත් සමග අපි කොරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානයට වැඩම කරපු අවස්ථාව අපට මතකයි. ඒ කාලේ උන්වහන්සේලා බොහෝම දුෂ්කරව තමයි වැඩ සිටියේ. මං හිතන්නේ මගේ මතක විදියට කන්ටේනර් පෙට්ටි වලින් හදපු කාමරවල තමයි උන්වහන්සේලා විහාරස්ථානය බොහෝම සුළු පුංචි ඉඩ කඩක පවත්වාගෙන ගියේ. නමුත් අද අපි ඊටාම සතුටු වෙනවා කොරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානයේ දියුණුව ප්‍රගතිය දැකලා එහි ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික සදහවත් පින්වත් පිරිසගේ නමසුරු දායකත්වය, ධෛර්යය, කැපවීම, පරිත්‍යාගශීලී බව කරන කොටගෙන අපට පේනවා අද දකුණු කොරියානු භූමිය තුල අක්කර 1.5ක් වැනි විශාල භූමි භාගයක එය මිලදී අරගෙන මුදල් එකතු කරලා ඊටාම රමණීය විහාරස්ථානයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ දිනවල නම් හිම වැටිලා බොහෝම ලස්සනට පන්සලේ ස්වභාවය දැක්වෙන පින්තූරු පෙළක් අපේ ස්වාමීන් වහන්සේ අපට එවලා තිබුණා. ඉතින් අපේ විහාරස්ථානයේ වර්තමාන දියුණුව දැකලා අතිශයින් සතුටටපත් වෙනවා. ඒ වගේම අපේ පූජනීය ස්වාමීන් වහන්සේත් වර්තමාන දායක සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ සදහම් මිතුරෝ දායක සභාවේ පින්වත් සියලුම සමාජික මහත්ම මහත්මීන්ලගේ ඒ කැපවීම ගැන අපි අතිශයින් අගය කරනවා. මොකද අපි දන්නවා ස්ථානයක් ගොඩනගන්න හදනකොට ආශිර්වාද කරන ශක්තිය ලබා දෙන පිරිසට වඩා විවිධ ආකාරයෙන් ප්‍රශ්න ඇති කරන කටුක අත්දැකීම් වලට මූණ දෙන්න සලස්වන පිරිස් තමයි ලෝකය පුරාම කොයි ස්ථානයක අලුතින් තැනක් ආරම්භ කරන්නට ගියත්
කවුරුත් මූණ දෙන යථාර්ථය. නමුත් ඒ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දීලා විවිධ නෛතික ප්‍රශ්නවලට මුහුණ දීලා ඊටාම වටින භූමියක් මිලදී අරගෙන සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිව්දිගින් දකුණු කොරියාවට වැඩම කරන මහා සංඝ රත්නයට පහසුවෙන් වැඩ සිටින්නට එහි ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඊටාම ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීම සඳහා මහෝපකාරී වෙන ස්ථානයක් නිර්මාණය වෙලා තිබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. මම දන්නවා ශ්‍රී ලංකා මහා විහාරස්ථානය හුදෙක් කොරියාවේ සිටින ශ්‍රී ලාංකික පිරිසට විතරක් සේවාවක් සලසන විහාරස්ථානයක් නෙමෙයි. අපේ තල්ගමුවේ පණ්ඩිත සායන් වහන්සේගේ මඟ පෙන්වීමත් අනෙක් වැඩ ඉන්න සායන් වහන්සේලගේ මඟ පෙන්වීමත් නිසා ලංකාවේ දුෂ්කර පන්සල්වලට, පාසල්වලට, දහම් පාසල්වලට ඒ වගේම විවිධ අර්බුදකාරී ප්‍රශ්න නිසා පීඩා විඳින බොහෝ දෙනෙකුට ද්‍රව්‍යමය වශයෙන්, මූල්‍යමය වශයෙන් ශිෂ්‍යාධාර ලබා දෙමින් විශාල මෙහෙවරක් කොරියා ශ්‍රී ලංකා මහා විහාරස්ථානය අපේ මව්බිම වෙනුවෙනුත් සිදු කරගෙන යනු ලබනවා. ඉතින් ඒ සියලු කටයුතු මැද්දේ මාසිකව විශාල පිරිසක් සීල භාවනා වැඩසටහනකට හැම පොහොය දවසකම සම්බන්ධ වෙනවා. නමුත් මේ කාලේ තිබෙන වසංගත තත්ත්වය නිසා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි මේ වැඩසටහන් මාලාව සිද්ධ කරගෙන යන්නේ. ඉතින් අපිට ආරාධනා කළා සජීවීව බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා අපි ඒ ගැන නැවතත් සතුට පළ කරනවා, පුණ්‍යානුමෝදනා කර සිටිනවා අපිට ආරාධනා කිරීම ගැන. මේ පින්කමේදී මූලිකව අපේක්ෂා කරනවා මහා විහාරයේ වැඩ සිටින දුල්වල වංගීස ස්වාමින් වහන්සේගේ මෑණියන් වහන්සේ වන PWG අනුලාවතී මාතාවටත්, වරවාකුඹුකේ විමලතිස්ස සායන් වහන්සේගේ පියාණන් වන GK විජේපාල ආදරණීය පියාණන් වහන්සේටත්, තල්ගමුවේ ධම්මකිති සායන් වහන්සේගේ පියාණන් වන NG හීම්බණ්ඩා පියාණන් වහන්සේටත්, පාගොඩ සරණ ස්වාමින් වහන්සේගේ පියාණන් වන ජේ මහින්දසේන පියාණන් වහන්සේටත්, ඒ වගේම මහා විහාරස්ථානයේ ගොඩනගන්ට කැපවී ක්‍රියා කරන සියලුම දෙනාගේ නමින් මිය පරලෝ ගියපු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලබන්නේ. විශාල පිරිසක් මේ වෙලාවේ සජීවීව බුද්ධ පුතුන් සමග වගේම මහා විහාරයේ ඒ මුහුණු පොත සමගත් YouTube නාලිකාව සමගත් එක් වෙලා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන බව අපි හොඳින් දන්නවා. ඉතින් ඔබ කොතනක සිල් සමාදන් වෙලා හිටියත්, කොතනක ඉඳන් මේ ධර්මානුශාසනාවට සහසම්බන්ධ වෙලා හිටියත්, හැම දිනාටම මේ වෙලාවෙත් පසුව බුද්ධ පුතුන් YouTube නාලිකාවෙන් වගේම ශ්‍රී ලංකා කොරියා මහා විහාර YouTube නාලිකාවෙනුත් මේ ධර්මානුශාසනාව පසුවත් ශ්‍රවණය කරගන්නට අවකාශයක් උදා වෙන බව මේ මොහොතේදී සිහිපත් කරන්නට ඕනි. දැන් අපි මේ මාස දෙකකට අධික කාලයක් පුරා ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම සතුටින් අපේ පින්වත් පිරිස සමග වටින දහම් මාතෘකා කීපයක් සාකච්ඡා කරමිනු ඉන්නේ. ඒ මහා මංගල සූත්‍රය ඇසුරු කරගෙන අද දවසට නියමිත මංගල ධර්මය ලෙස තිබෙන්නේ තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනං කියන ගාථා ධර්මයේ තිබෙන තපෝච කියන මංගල ධර්මය තමයි අද ඔබත් එක්ක අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, අපේක්ෂා කරන්නේ. නිසා හැමෝම ඉතාමත් හොඳින් මේ ධර්මානුශාසනාවට ඔබේ අවධානය යොමු කරන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තව පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්නටත් අවකාශය සලසා දෙන්නට පුළුවන්කම තිබෙන බව මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනේ. පින්වතුනි, මොකක්ද මේ තපස
කියලා කියන්නේ. පාලියේ එය විස්තර වෙන්නේ පාපකේ ධම්මේ තපතීති තපෝ. එහි අර්ථය වන්නේ පාපයන් තවාද එවත් නැති කෙරේද ඒ ධර්මය තප නම් වේ, තපස නම් වේ කියන එක තමයි එයින් අදහස් වෙන්නේ. ඒ කියන්නේ පව් තවනවා, පව් නැති කරලා දානවා, අකුශල ධර්මයන් දුරු කරලා දානවා කියන නාමයෙන් තමයි තප නැත්තම් තපස කියන වචනය පාලියෙහි යෙදිලා තියෙන්නේ. ඒ හින්දා අපි අවබෝධ කරගන්න ඕනේ මේ මංගල ධර්මය තුල භාග්‍යවතුන් වහන්සේ අපිට දියුණු කරගන්න කියලා දේශනා කරන්නේ කුමක්ද? පව නැත්තම් අකුශල ධර්මයන්, පාප ධර්මයන් දුරු කරන, තවන, නැති කරන, ඒවා අපේ సంతාණයෙන් උපුටා දාන්නට, ඉවත් කර දාන්නට, නැත්තම් පාලනය කරන්නට උපකාර වන ධර්මතා දියුණු කරගන්නට කියලා. දැන් අද අපේ කොරියන් ශ්‍රී ලංකා මහා විහාරයේ දායක පිරිස අද සිල් සමාදන් වෙලා ඉන්නවා. එතකොට ඒ සීලය කියන ධර්මයක් තපසක් තමයි. සීලය කියන ධර්මයක් තපසක්. මොකද ඒ තුලිනුත් කරන්නේ කෙලස් යම්කිසි ආකාරයකට හෝ දැවීමක්, තැවීමක්, ඒ වගේම කෙලස් දුරු කිරීමක්, කෙලස් පාලනයක්, ක්ලේශ ධර්මයන්හි සංසිඳුණු බවක් ඇති කිරීමක්. දැන් අපේ සිතේ ක්ලේශ ධර්මයන් පවතින රටාවන් 3ක් අපි ඉගෙනගෙන තිබෙනවා අපේ ධර්මයට අනුව. අනුසය, වීතික්කම සහ පරියුට්ඨාන කියලා. දැන් අනුසය අවස්ථාවේ පවතින ක්ලේශ ධර්ම කියන්නේ තාම ගැඹුරුම සිත තුළ අපිට කිසිදු ආකාරයකට සමහර විට පේන්නේවත් නැති තරම් ඊටාම දැඩි ලෙස අභ්‍යන්තරිකවම තැම්පත්ව තිබෙන ඒ අකුසල ධර්මයන් තමයි එයින් අදහස් කෙරෙන්නේ. ඊළඟට අවදි වීගෙන එන කෙලෙස් සිතුවිලි වලට යම්කිසි සිතුවිල්ලක් ඇතුලෙන් අභ්‍යන්තරිකව අවදි වීගෙන එන අවස්ථාවට අපි කියනවා පරියුට්ඨාන අවස්ථාව කියලා. ඊළඟට වීතික්කම අවස්ථාව කියලා කියන්නේ ඔය ක්ලේශ ධර්මයන් වැగిරෙන නැත්නම් එළියට ප්‍රකාශනයකට ලක් වෙන නැත්නම් ප්‍රකට වෙන අවස්ථාව වීතික්කම අවස්ථාව. එතකොට අන්න ඒ අවස්ථාවේදී අපි සීලය උපකාර කරගත්තොත් ඒ කෙලස් කායිකව හෝ වාචසිකව හෝ ඉදිරිපත් වෙද්දී එළියට එද්දී කෙලස් ධර්මයන් වචන විදියට හරි කායික ක්‍රියාකාරකම් විදියට හරි එළියට එනකොට වීතික්කම තත්ත්වයට එනකොට අර අභ්‍යන්තරයේ කැළතිච්ච අවසුණු රුදුරු තත්වයට පත්වුණු සිතුවිලි එළියට එනකොට අන්න ඒවා පාලනය කරන්න, තදංග වශයෙන් පාලනය කරන්න, තවන්න තියෙන එක ක්‍රමයක් තමයි සීලය. දැන් තාපසවරු අපේ ධර්මයට අනුව අපි දකිනවා ප්‍රධාන වශයෙන්ම ඔය තාපසවරු ලෙස ගත කරපු ඇත්තෝ අපේ බෝධිසත්වයන් වහන්සේත් තාපසවරු විදියට ජීවත් වෙද්දී ආජීව අෂ්ටමක සීලයක් සමාදන් වෙලා දිවි ඇති තාක්ම ඒ සිල්පද 8ක් සමාදන් වෙලා ආරක්ෂා කරගත්තාය කියලා අපේ විවිධ බෞද්ධ සාහිත්‍ය කෘති තුල, ජාතක සාහිත්‍ය තුල, ජාතක පාළිය තුල වගේ ත්‍රිපිටක ග්‍රන්ථ වෙත අවධානය යොමු කරාම අපිට පේනවා එහෙම තපස් ජීවිතයක් ගත කරපු අය. ඒත් කරලා තියෙන්නේ ආජීවාෂ්ටමක සීලය වැනි සීලයක පිහිටලා, පංච සීලය වැනි සීලයක පිහිටලා තමන්ගේ අභ්‍යන්තරයෙන් අවිස්සලා එළියට එන කෙලස් ධර්මයන් යටපත් කරමින්, පාලනය කරමින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදා කරගන්නට කටයුතු කිරීම තමයි අපට එහිදී දකින්න ලැබෙන්නේ. එතකොට සීලවන්ත වීමෙන්, සිල් රැකීමෙන් තදංග ප්‍රහාණයක් සිද්ධ වෙනවා කෙලෙස් වල. එනම් ද්වේෂය තිබුණත් ද්වේෂය නිසා
ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කරන්නේ. එතකොට ද්වේෂය අභ්‍යන්තරිකව තිබෙනවා. ද්වේෂය සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. හැබැයි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කරන්නේ නැහැ කියලා පාණාතිපාතා වේරමණී කියන සිල්පදයේ සමාදන් වුණාම අර වීතික්කම අවස්ථාවේදී කායික අසංවරයක් ඇතිවීම නවතිනවා. වාචසික අසංවරයක් ඇතිවීම නවතිනවා. ඒ තමයි ඔය වීතික්කම අවස්ථාවේදී සීලය නිසා කෙලෙස් තබන, කෙලෙස් සංසිඳුවන, තදංග වශයෙන් හරි කෙලෙස් ප්‍රහීන කරන උතුම් ක්‍රමවේදය, උතුම් මාර්ගය ඒක. එනිසා ඔබ සීලයක පිහිටලා කටයුතු කිරීම අද දවසේ, අද උපෝසත අෂ්ටාංග සීලයෙහි අපේ පින්වත් දායක පිරිස පිහිටා සිටිනවා. තව පිරිසක් අද උදෑසන නැගිට්ටට පස්සේ බුද්ධ වන්දනා කරන්නට පෙර ආතුව පංචශීලය සමාදන් වෙලා ඇති. එතකොට ඒ සීලයක පිහිටා සිටීමත් තපසක් තමයි. එතකොට ඔබ අද ගත කරන ජීවිතය අද දවස තවුසෙක් වගේ නැත්තම් තාපසෙක් වගේ ගත කිරීමක් තමයි සිල් සමාදන් වෙලා කටයුතු කරනවා නම් ඔබ ගත කරන දවස අපිට අඳුන්වන්නට පුළුවන්කම ලැබේ. ඊළඟට තපෝ කියන වචනය අපට තවදුරටත් මුණ ගැහෙනවා අර සියලු බුදුරජාණන් වහන්සේලා අපිට වදාළ අනුශාසනා ගාථාවන්හි. කම්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරන් විහෙට යම්තෝ. එතකොට ඒ ගාථා ධර්මයේ කන්ති පරමං තපෝති තික්ඛා ඉහළම තපස ලෙස කම්ති ඉවසීම පරම තපසක් ලෙස නැත්තං කම්ති ගුණය උතුම් තපසක් ලෙස ඒ තථාගත දේශනාව තුළ අපට අවධාරණය කරනවා. ඉවසීමත් එතකොට තපස් ගුණයක්. දැන් මම ඔබට කලින් කරපු ධර්මානුශාසනාවකදී අවධාරණයක් කළා, පැහැදිලි කිරීමක් කළා කොයි විදියටද කම්ති ගුණය කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කියන ගාථා ධර්මයේ විග්‍රහ කරද්දී කම්ති ගුණය කොයි විදියටද ශාන්තිවාදී තාපසතුමා විදියට අපේ බෝධිසත්වයන් වහන්සේ පුහුණු කරගත්තේ කියලා ඔබට කියපු කතන්දරේ මං හිතනවා තවම මතකයි කියලා. දැන් බලන්න එතුමා තාපසතුමෙක් විදියට ඉඳගෙන කම්ති ගුණය තමයි දියුණු කළේ. අර කලාබු රජ්ජුරුව කම් දෙක කපද්දි, අත් දෙක කපද්දි, නාහේ කපලා දාද්දි එතුමා ඉවසීම කියන ගුණය මදකින්වත් විඳවට ගත්තේ නැහැ. එක එක කොටස් කප කසෙන් 1000ක් ගහලා ඉස්සරහට තව 1000ක් ගහලා පිටිපස්සට ගහලා ඇහුවා. දැන් තියෙනවද ඔය ධර්මෙ? එතුමා සඳහන් කරපු කාරණා ඔබට මතකයි. මගේ ඉවසීම කියන ධර්මයේ තියෙන්නේ හැමේ නෙමෙයි. මගේ ඉවසීම කියන ධර්මයේ තියෙන්නේ නාහේ නෙමෙයි. ඒව කැපුවට ඒක නවතින්නේ නැහැ. ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ තාපසතුමන්ගේ ශාන්තිවාදී තාපසතුමන්ගේ ඒ උදාර ප්‍රකාශනය ඔබට මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මතකයි කියලා. ඉතින් ඉවසීම කියන්නේ උදාර තපසක්. කවුරු හරි කෙනෙක් තපස් රකින්න කියලා වනම්තරයට නොගියට යම්කිසි කෙනෙක් ඉවසීම කියන උදාර ධර්මය පුහුණු කරනවා නම් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී එයා ඒ පුහුණු කරන්නේ තපෝ ගුණයක්. ඉවසීම කියන්නේ තපෝ ගුණයක්. තපස්වීන් නැත්නම් තාපසවරු නැත්නම් පව් වලින් නිදහස් වෙන්න, අකුසලයෙන් නිදහස් වෙන්න කටයුතු කරපු ඇත්තෝන්ගේ ගාව තිබිච්ච උදාර ගුණයක් තමයි ඒ දිනු කරන්නේ. දැන් සිද්ධාර්ථ තාපසතුමා තමන්ගේ තාපස ජීවිතය තුළ තවුසෙක් ලෙස ගත කරපු 6 අවුරුද්දකට ආසන්න කාලය තාම දුෂ්කර වෘත සමාදන් වෙලා හිටියා. ඒව තුලත් බලාපොරොත්තුනේ ඒ කාලේ ඉතින්
ಭಾರತයේ පිළිගත්තු ක්‍රමනේ. ಭಾರತය තුල පිළිගත්ත මෙන්න මේ විදියට හැසිරුණොත් මේ වගේ වෘත සමාදන් වෙලා හිටියොත් මේ වගේ ප්‍රතිපත්ති රැක්කොතින් පව් තැවෙනවා කියලා. පව් නැති වෙනවා, අකුසල් දුරු කරන්න පුළුවන් කියලා. ඒ විදියට ඇත්ත වශයෙන්ම අපේ බෝධිසත්වයෝ 6 අවුරුද්දකට ආසන්න කාල පරිච්ඡේදයක් අවුරුදු 29න් ඒ ගියාට පස්සේදී ගිහිගෙයි නික්මිලා ගියාට පස්සේදී 6 අවුරුද්දකට ආසන්න කාල පරිච්ඡේදයක් අපේ බෝධිසත්වයන් වහන්සේත් එවැනි දුෂ්කර වෘත සමාදන් වෙලා තාපස ජීවිතයක් ගෙව්වා. හැබැයි එහි තිබුණේ අර අත්තකිලමතාන යෝගය නිසා භාග්‍යවතුන් වහන්සේ ක්‍රමයේ ප්‍රතික්ෂේප කළා. එය නිවැරදි තාපස ක්‍රමයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුමත කළේ නැහැ. ඒ තාපස ජීවිත භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ගිනි මැල ගහගෙන පව් තවන එක, රත් වෙච්ච ගල්තලාවල නිදාගෙන පව් තවන එක, සීතල ජලයේ කිමිදිලා උදේ පාන්දර පව් තවන්න කියලා හිතන එක, ඒවා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ප්‍රතික්ෂේප කළා. ඒවා ඊටාම දුක්ඛිත ප්‍රතිපදාවන් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. හීනෝ අනරියෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන. ඒ සිද්ධාර්ථ තාපසතුමා විදියට ඒ ගත කරපු කාලේ ගෙවපු අත්තකිලමතානුයෝගී ජීවිතය පිළිබඳව උන්වහන්සේගේ විවේචනය වුණා. ඒ ක්‍රමයෙන් කවදාවත් දුකින් නිදහස් වීමක් නැහැයි කියන එක භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විසින් අත්තල යුතු ඒ අන්ත දෙකෙන් එකක් ලෙස දෙමේ භික්කවේ උභෝ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා කියපෝ ඒ දහම් පාඨය තුල අවධාරණය කළේ මොකක්ද? සේවනයේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි අත්තකිලමතානුයෝගය. දැන් මේ අත්තකිලමතානුයෝගී අන්තය තුල කෙනෙක් ඉන්නකොට එයා තාපසෙක් විදියට ඉඳගෙන යම්කිසි ආකාරයක වෘත සමාදන් වීමක් කළොත්, සිල් නෙමෙයි වෘත සමාදන් වීමක් කළොත් වෘත ආරක්ෂා කරන කෙනෙකු ලෙස නම් එයත් කටයුතු කරන්නේ ඒක බෞද්ධ ක්‍රමය නෙමෙයි. වෘත සමාදන් වෙච්ච තාපස ක්‍රමය බුද්ධාගම අනුමත කරන්නේ නැහැ. පව් තවන්න කියලා කන්නේ නැතුව ඉන්න එක, නොනිදා ඉන්න එක, කොණ්ඩේ කපන්න නැතුව ඉන්න එක, රැවුල් වවාගෙන ඉන්න එක, නොනා ඉන්න එක, ගිනිගත්තු ඒ ගිනිමැල මැදට වෙලා වටේට ගිනිමැල ගහගෙන ඉන්න එක, ඒවා බුද්ධාගමේ අනුමත කරන්නේ නැහැ. ඒ දුෂ්කර වෘත සමාදන් වීම අර සීලබ්බත පරාමාස කියලා කියන්නේ. එවැනි වෘත වලට තිබෙන අපේ ඒ බැඳීම ඒකත් එක්ක කවදාවත් දුකින් නිදහස් වීමක් නැහැ. ඒක සංයෝජනයක්. ඒක දුකින් නිදහස් වෙන්න තියෙන බාධක ධර්මයක් ලෙස තමයි තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම තාම හොඳ බෞද්ධයින් ලෙස ඔබ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු තපස් ක්‍රම දියුණු කරගන්න. එකක් සීලය, දෙවැන්න ඉවසීම කියන තපස, ඉවසීමේ ගුණය දියුණු කරගන්න. ඊළඟ කාරණේ තමයි ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒකත් උදාාර තපස් ගුණයක්, ඉන්ද්‍රිය සංවරය. දැන් අපේ ඇස කියන්නේ ඉන්ද්‍රියක්, චක්කු. කන කියන්නේ තව ඉන්ද්‍රියක්, සෝත. ඊළඟට නාසය කියන්නේ තව ඉන්ද්‍රියක්, ගාන. ඊළඟට දිව කියන්නේ තව ඉන්ද්‍රියක්, ජීවහා. කය කියන්නේ තවත් ඉන්ද්‍රියක්, කාය. මනසත් මන ඉන්ද්‍රිය ලෙස පෙන්වනවා. මෙන්න මේ ඉන්ද්‍රියන්ට හමු වෙනවා අරමුණු. මේ ඉන්ද්‍රියන්ට අරමුණු මුණ ගැහෙනවා. මොනවද මුණ ගැහෙන අරමුණු? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මනසට ධර්ම කියලා කියනවා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියනුත් අරමුණුත් හමු වෙන වෙලාවේ අපි සංවරයක් ඇති කරගත්තොත් එය උතුම්
තපස් ගුණයක්. ඉන්ද්‍රියත් අරමුණුත් එකිනෙකට මුණ ගැසෙන වෙලාවේ සිත ඒකට එකතු වෙලා සිතුවිලි පරම්පරාවක් උපදවන්නට සූදානම් දෙන අවස්ථාවේ යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරය කියන උතුම් ධර්මය දියුණු කරගත්තෝතින් නුවණින් මෙනෙහි කිරීම නම් වූ උතුම් ධර්මය නුවණින් දැකීම, නුවණින් මෙනෙහි කිරීම, නුවණින් ඒ අරමුණත් ඒ තුල පහළ වෙන සිතත් තමන්ගේ ඉන්ද්‍රියත් පිළිබඳව පූර්ණ දැනුවත් භාවයක්, සවිඥානික භාවයක් ඇති කරගත්තෝතින් අන්න එතෙන්දී ඔබගේ මනස තුල භයානක ක්ලේශ ධර්මයන් ඇතිවීම වළක්වා ගැනීම නම් වූ තපස ඔබට දියුණු කරගන්න පුළුවන්. මොකද අපි ඇහැට රූපය හමු වෙන වෙලාවේ රූපය නිසා අපිට ඇතිවෙන වේදනාවන් තියෙනවා. වේදනාවන් කියන්නේ සුඛ, සැප වේදනා තියෙනවා. දුක්ඛ, දුක් වේදනා තියෙනවා. අදුක්ඛ, මසුඛ, උපේක්ෂා සහගත වේදනාවන් තියෙනවා. දැන් ඔය හමු වෙන ඔය අපට ඇති වෙන වේදනාවක් අපි කියමුකෝ සුඛ කියලා, සැපයි කියලා. ඇහැට රූපයක් හමු වෙනවා. ඒ හමු වෙන රූපය නිසා අපේ ඇහැ තුලින් හමු වෙන ඒ දර්ශනය වෙන දකින්න රූපය නිසා හිතෙහි උපදිනවා මහ සැපසහගත වේදනාවක්. හරි ලස්සන රූපයක්. ඇහැට විශාල ප්‍රියජනක බවක්, සුවපත් බවක් දැනෙන්න පටන් ගන්නවා. සුවයක්. ඊළඟට ඒ වේදනාවත් එක්ක අපි ඇති කරගන්න පුළුවන් මොනවද? සිහිය නැති වුණොත් සංඥා. ඒ රූපය හඳුනා ගැනීමක්, ඒ රූපය ගැන සංඥාවක්, తాවකාලික සංකල්පයක් අපේ මනස තුල ඇති කරගන්න පුළුවන්. ලස්සන රූපයක්, ඇතළු රූපයක්, සුදු රූපයක්, කළු රූපයක්, ප්‍රිය රූපයක්, අප්‍රිය රූපයක් මේ විදිහට සංඥාවක් ඇති කරගන්න පුළුවන් අපි. ඒක తాවකාලික සංකල්පයක් තමයි. හැබැයි අපේ යෝනිසෝ මනසිකාරයේ දිගින් දිගටම බිඳ වැටුණොත් මොකද වෙන්නේ? ඔය සංඥාව ඊටාම බලගත් ක්ලේශ ධර්මයක් බවට නැත්නම් සංස්කාරයක් බවට පත් වෙන්න පුළුවන්. ලෝභය, තෘෂ්ණාව, කාමරාගය වැනි බලගත් අකුසල සිතුවිල්ල බවට, බලගත් කෙලස් ධර්මයක් බවට අර ඇහැයි රූපයයි මුණ ගැහුණු වෙලාවේ සතිමත්කම ඇති කරගෙන හිත දමනය කරේ නැතොත්, හිත පාලනය කළේ නැතොත් එතනින් එහාට දිගින් දිගටම ඒ අකුශල ධර්මය චිත්තචෛතසික පරම්පරාවක් විදියට වර්ධනය වෙවි අනේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ සමහර විට කෙනෙකුගේ මෙලොව ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන ක්‍රියාකාරකම් වලට කෙනෙකු පොළඹවන තත්වයක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම විනාශ කළා දාන. දැන් විවාහකයෙක් නම් එවැනි ස්ත්‍රී රූපයක් ගැන හරි පුරුෂ රූපයක් ගැන හරි ඇති කරගනු ලබන ඒ අලුත් කෙලෙස් ධර්ම, ඒ රූප දැකීම නිසා, ඒ ශබ්ද ඇහිම නිසා ඇති කරගනු ලබන පුංචි ආසාවක් එය වර්ධනය වෙලා බලගත් ක්ලේශ ධර්මයක් බවට පත් වෙලා තමන්ගේ විවාහ ජීවිතය ගිනි ගොඩක් බවට පත් කරගන්නා තත්වෙටම අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. සයිතාම බුද්ධිමත්ව ඉන්ද්‍රිය සංවරයක් ඇතුව අපි කටයුතු කරන්න ඕන. දැන් කොරියාව කියන රට ගත්තොත් තාම නිදහස් රටක්. විශේෂයෙන්ම කාමභෝගී ජීවිතයට විශාල නිදහසක් කොරියාව කියන රට තුල තියෙනවා. එවැනි රටක රැකිරක්ෂා කටයුතු කරන්නට ආපු අපේ තරුණ පුතාලා
සල්ප පිරිසක් දුවලා ඉන්නවා ලංකාවෙන් ආපු දියණිවරු. විශාල ප්‍රමාණයක් ඉන්නේ අපේ තරුණ පුතාලා. ඉතින් ඔයත්ෝ ඔය රටේදී ඇස නිසා හරි කන නිසා හරි ඇති කරගත්තු අරමුණකින් හදාගත්තු සංකල්පකින් කෙලෙස් සිතුවිලි ජාලාවක් ඇති කරගෙන යම්කිසි කෙනෙක් ඒව පසුපස ගමන් කරන්නට පටන් ගත්තොතින් එයා කොච්චර දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් ටික මතක තියාගන්න දන්නේම නැතුව ඔය රටේම වියහියදන් වෙලා යන්න පුළුවන්. ලංකාවේ මුදලින් ලක්ෂ 3-4ක් සමහර වෙලාවට 5-6ක් හම්බ කරනවා වෙන්න පුළුවන් මාසෙට. හැබැයි ඔබේ ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැතොත් ඇසත් එක්ක තාපසයෙක් විදියට කටයුතු නොකරොත් ඇසෙහි දමනයක් ඇති කරගත්තේ නැතොත් දන්නේම නැතුව ඔබ ඔය රටෙන් හම්බ කරන ඒ ලක්ෂ 5ක මුදල හෝ 3-4ක මුදල ලංකාවේ අම්මා තාත්තටවත් ලංකාවේ ජීවත් වෙන බිරිඳටවත් දරුවන්ටවත් ස්වාමි පුරුෂයාටවත් කාටවත් යවන්න දෙයක් ඉතුරු නොකරම දන්නේම නැතුව ඔක්කොම ඔය රට ඇතුළෙම විනාශ වෙලා යන්න තියෙන ඉඩකඩ අනිවාර්යයෙන්ම වැඩි. එනිසා බොහෝම පරිස්සම් වෙන්න ඕනේ අපේ තරුණ දරුවෝ. ඔයත් ගොඩාක් අමාරුවෙන් තමයි දන්නේ නැති භාෂාවක් පන්ති ගානේ ගිහිල්ලා ඉගෙනගෙන බොහෝම අමාරුවෙන් ඒ විභාගය පාස් කරගෙන ඊට පස්සේ ගොඩාක් කාලයක් ආයෙත් බලාගෙනත් ඉඳලා කොරියාවේ කම්පැනි එකකින් රස්සාවට Taman තෝරා ගන්නකම් බලාගෙන ඉඳලා කොච්චර අමාරුවෙන්ද ඔය රටට එන්නේ. ඒ ආවට පස්සේ ආපු ගමන් ඔය රටට හුරු වෙන්නත් විශාල දුකක් විඳලා අධික සීතල දරාගෙන රස්නේ කාලෙට අධික රස්නය දරාගෙන කොච්චර දුක් විඳලාද ඔබ උතන ඇවිල්ලා ස්ථාවර වුණේ. එතකොට ඔබේ ඇහැට හමු වෙන ඔය රටේදී ඇහැට හමු වෙන එක රූපයක් නිසා ඔබේ කනට ඇහෙන ශබ්දයක් නිසා ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශය කරා ගෙනියනව නම් ඔබ කරගන්නේ ලොකු අපරාධයක්. මම ඒ හින්දා අපේ තරුණ පුතාලට යෝජනා කරනවා ඇහැ කියන ඉන්ද්‍රිය ඔය රට තුලදී සංවර කරගන්න ඕනේ. මොකද ඔය රට තුල මම දන්නවා හැමදේම නිදහස්. ඔබගේ ඇහැට කාමභෝගී රූප දකින්ට විවෘතවම නිදහසේ සලස්සන රටක් ඔබ ජීවත් වෙන රට. එතකොට එවැනි රූප දකිනකොට ඔබ ඇහැ නිසා ඔබේ හිත සසල කරගත්තොත් ඔබ ගැන දහසකුත් විශ්වාසයන් තියාගෙන ඔබට ලංකාවෙන් එන්ට ඉඩ දීපු ඔබේ සමහර විට පෙම්වතිය සමහර විට පෙම්වතා සමහර විට ඔබේ බිරිඳ මොනතරම් දුකටපත් වෙයිද ඔබ විනාශ වුණොත් මොනතරම් වේදනාව විඳීද මොනතරම් පීඩා විඳීද ඔබ බුද්ධිමත් වෙන්න ඕන ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕන ඔය රට තුලදී කවුරු හරි කෙනෙක් ඇහැ සංවර කරගත්තොත් ඒක වනාන්තරයකදී කැලයකට ගිහිල්ලා ඇහැ සංවර කරගත්තා වගේ නෙමෙයි ඒක විශේෂ ජයග්‍රහණයක් මොකද හේතුව ඇහැක් අසංවර කරන නේද ඇහැක් අසංවර කරන දේවල් ඕනි තරම් ඔය රට තුල තියෙනවා නිදහස තියෙනවා ප්‍රශ්න කරන්න කෙනෙක් නැහැ එතකොට එවැනි තැනක ඔබ අසංවර නොවී හිටියොත් අන්න තපෝ ගුණය තපෝච කියන්නේ ඒවට තපෝච කියන්නේ ඒකට එනිසා බුද්ධිමත් වෙන්න ළඟට කන තාම ඔබගේ
කනට ඉතාම මිහිරි ප්‍රියජනක තෙපුල් වලින් ආමන්ත්‍රණය කරන කතා කරන ඔබව අමතන බොහෝ අය ඔය රටේදී අනිවාර්යෙන්ම ඔබට මුණ ගැහෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මුණ ගැහෙන්න පුළුවන්. එතකොට එවැනි හඬකට ඔබ මුසපත් වුණොත් ඔබ ඒ කණයි ඒ හඬයි එකට එකතු වෙන වෙලාවේ ඇති වෙන සිතුවිල්ල ගැන ඇති වෙන හැඟීම් ගැන ඔබ කල්පනාකාරී උනේ නැතොතින් ඔබේ විනාශය ආරම්භ වෙන්නේ ඒ ශබ්දය එක්ක වෙන්න පුළුවන්. ඒ එකම හඬ ඔබේ මුළු ජීවිත ගමනක් වෙනස් කරපු හඬක් වෙන්න පුළුවන්. ඒ එකම දර්ශනය ඔබේ මුළු ජීවිත ගමනම අනිත් පැත්තට හරවපු දර්ශනය වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ එකයි. සමහරු ආර්ථිකමය වශයෙන් පරිහානියට යන්න ඒ හේතු වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ මුළු ජීවිතයම සදාකාලිකවම සුව කරන්නට බැරි රෝගියෙකු බවට පත් වෙන්න ඒ රූපය, ඒ ශබ්දය හේතු සාධක වෙන්න පුළුවන්. විය හැකි ඉඩ තියෙනවා. ඒ නිසා අපේ තරුණ දරුවෝ ලෝකේ කොහේ ජීවත් වුණත් කොරියාවේ නෙමෙයි, ජපානයේ නෙමෙයි, මැද පෙරදිග වෙන්න පුළුවන් කොයි රටක ජීවත් වුණත් ඉන්ද්‍රිය දමනය කියන, ඉන්ද්‍රිය සංවරකම කියන උදාර තපෝ ගුණය තමන් තුළ දියුණු කර ගන්න ඕන. මේ කෙස් වැටියක් උඩට බැඳගෙන පැන්කෙන්ඩියක් අරගෙන කැලේකට වෙලා ඉන්නවා කියන එකම නෙමෙයි නියම තපස්කම. රූප පේන තැන්වල රූපත් එක්ක සිහි කල්පනාවෙන් වැඩ කරනවා, රූපවල මානසික වහලෙක් නොවි. අන්න ඒක තමයි නියම තපස්කම. ඊළඟට ශබ්ද තාම මිහිරි ප්‍රිය අවසන සුළු ශබ්ද ඇහෙන තැන්වල ඇවිස්සෙන්නේ නැතුව, ශබ්දයෙහි වහලෙක් වන්නේ නැතුව යම්කිසි කෙනෙක් කටයුතු කරගෙන ජීවත් වෙනවා නම් ඒ නියම තාපස ජීවිතයක්. ඔබ ඒ ගෙවන්නේ නියම තාපස ජීවිතයක. ඒ නිසා ඔබ හොඳට නේ ඔබ හොඳට මේ දේවල් අවබෝධ කරගන්නට ඕනේ. ඊළඟට සමහර වෙලාවට අපි දකිනවා රසයට වහල් වෙලානේ මත් වතුර ආදී දේවල් පානය කරන අය යම් ආකාරයක එහි රසය එක්කනේ ලොල් වෙන්නේ, මත් ගතිය ගන්නේ ඒ රසත් එක්කනේ. එතකොට එයාගේ දිව පිනවීම කියන තෘෂ්ණාවත් එක්ක ඇති කරගනු ලබන මත්ගතිය නිසා මුන්න තරම් අවමන් සහගත තත්වයන් තමන්ගේ ජීවිතයට උදා කරගන්නවා. සමහරු මත්ද්‍රව්‍ය වල අබ්බැහි වෙලා හම්බ කරන හැම සතයක්ම ඒවට යට කරලා නාස්තිම වෙලා යනවා. සමහරු ඒ මත් වතුරට, මත්ද්‍රව්‍යයට දිව පිනවීමේ තෘෂ්ණාවට ලොල් වෙලා ඊළඟට රණ්ඩු සරුවල් ඇති කරගන්න. රණ්ඩු සරුවල් ඇති කරගෙන ඔය රටවල් වල ඉන්න බැරි තත්වයකට තමන්ටපත් කරගන්නව විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මෙන්න මේ වගේ මොලයක් නැති જાතියක් කියලා ලෝකෙටත් කියනවානේ. මේ පසුගිය දවසක ජපානයේ ප්‍රවෘත්තිවල මම දැක්කා මේ ශ්‍රී ලාංකිකයෝ දෙගොල්ලක් ඒගොල්ලෝ ගහගෙන කණ්ඩායම් දෙකක් ගහගෙන පත්තරෙත් තියෙනවා මේ ටීවී එකෙත් කියා. ලංකාවේ ගෞරවය, මගේ මිත්‍රෙක් මට කිව්වා ජපන් ජාතිකයෙක් ඇහුවා කියලා, මොකද ඔයගොල්ලෝගේ අය එහෙම ගහගන්නේ මොකක් වෙලාද කියලා. පිට කට්ටියක්ද ගහලා තියෙන්නේ කියලා. මගේ මිත්‍රයා කියලා තුන නෑ, පිට අය කවුරුත් ගහලා නෑ, අපේම අය තමයි කියලා. ඒ කියන්නේ මේ බෝතලයක් දැක්කම ලෝකේ අන්තිම අරක්කු බෝතලේ හම්බ වෙච්ච වගේ පතුල පේනකම් බොනවා. බීලා ඊළඟට සත්තු වගේ කුලල් කනවා. ලෝකේ කොහෙත් උමයි.
සංගීත වැඩසටහනක් තිව්වොත් ලංකාවෙත් ලෝකෙ හිටියත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ ගුටි ඇනගෙන පුටු කඩලා ඒ සංගීත භාණ්ඩත් පොළවේ ගහලා එතන තිබිච්ච සතුට සාමය ඔක්කොම ටික නැති කරලා දාලා අනිත් මිනිස්සුන්ගේ බාහිරින් ආපු මිනිස්සුන්ගේ ජීවිතවලටත් ප්‍රශ්න ඇති කරලා තමයි ඒක ඉවර කරගන්නේ. බොහෝ අය. හැමෝම නුනට බොහෝ අය එහෙමයි. මං ඉල්ලා සිටිනවා. එවැනි පරිහානිකර ඊටාම පහත් ගණේ අවර ගණේ හැසිරීම් වලට අපි ලෝකේ කොයි රටේ හිටියත් යන්න හොඳ නැහැ. ඒකෙන් අපේ මාතෘ භූමියේ ගෞරවයට මොකද වෙන්නේ? අපේ මාතෘ භූමියේ මිනිස්සු මෙන්න මේ ජාතියේ මිනිස්සුය කියලා මේ ජාතීන් අතර කලකෝලහල කරන රණ්ඩු වෙන බිව්වතින් එදාට වටේ පිටේ මිනිස්සුන්ට නිදා ගන්න නැති කරන හූ කියන ගල් ගහන නටන ලතෝනි දෙන මිනිස්සුය කියලා රටේ ලෝකේ මිනිස්සුන්ට මේ අනිත් ජාතීන්ට තේරුණොත් කුලියට කාමරයක්වත් දෙන්නේ නැතුව යනවා. ශ්‍රී ලාංකිකයෙක් කියලා දැනගත්තොත් එතෙන්ට අපි වැටෙන්න හොඳ නැහැ. ඒ ඔක්කොම වෙන්නේ අපි අපේ ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති වුණාම. ඉන්ද්‍රියන් සංවර කරගත්තොත් ඔය ප්‍රශ්න අපේ ජීවිතවලට එන්නේ නැහැ. මේ ජාතීන් හරි නිශ්ශබ්ද කමට, සාමකාමී බවට, කලකෝලහලයක් නැති කමට හරිම ඇලුම් කරන ජාතීන්. දැන් මේ රටවල් වලට ඇවිල්ලා ලාංකිකයින්ට රැකිරක්ෂා ලබාගෙන ඒව කරගෙන ජීවත් වෙන්න දීපු අවස්ථාව ගැන අපි සන්තෝෂ වෙන්න එපායි. අපේ කී දෙනෙක් නම් යාන වාහන අරගෙන හොඳට ලංකාවේ ගේ දොර හදාගෙන තේ ඉඩම් පොල් ඉඩම් අරගෙන කොච්චර මේ සම්පත් ඇතුව ධනයක් ඇතුව ඉන්නවද ඔය රටවල් වලට ගිහිල්ලා හරියට සීකල්පනාවෙන් වැඩ කරපු නිසානේ. ඒ නිසා මම යෝජනා කරනවා මෙත් සිතින් කරුණාවෙන් මම යෝජනා කරනවා අපේ තරුණ දරුවන්ට ඔබලා මේ වගේ රටකට එන අරමුණ කවදාවත් අමතක කරන්න එපා. අරමුණ හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. එතකොට ඔය මත්ද්‍රව්‍යවල මත් වතුරවල මේ වහලෙක් වෙලා ඇහැ කියන ඉන්ද්‍රිය නිසා, කන කියන ඉන්ද්‍රිය නිසා, දිව කියන ඉන්ද්‍රිය නිසා නේද? එහි මුසපත් වූෙක් වෙලා පරිහානිකර තත්ත්වයක් තමන්ගේ ජීවිතයට ඇති කරගන්න එකක් නෑ අපි. අපේ ජීවිතත් පිරිහීමට ගමන් කරලා රටේ කීර්තිනාමයත් පිරිහීමට ගමන් කරන තත්ත්වයක් අපි නිසා ඇතිවෙන්න නොදී අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා බොහෝම බුද්ධිමත් වෙන්න ඕනේ. ඊටාම ප්‍රඥාවන්ත පිරිසක් බවට විශේෂයෙන්ම පිටරටවල් වලට ආපු අපේ ශ්‍රී ලාංකිකයෝ පත් වෙලා කටයුතු කරන්න ඕන. නැත්නම් අපි නාස්ති වෙනවා. ඒ හින්දායි මේ තපස් ගුණය කියන එක නිදහස තියෙන තැන, අවකාශයන් තියෙන තැන දියුණු කරගන්න කියලා යෝජනා කරා. නැහැයට ඊටාම ප්‍රියජනක සුවඳවල්, දිවට ප්‍රියජනක රස, කයට ඊටාම සුවපත් වූ සනීපදායක වූ පහසවල් දෙමින් උමතු වෙලා යන්න පුළුවන් ඕන්නම්. නිදහස තියෙනවා, සල්ලි තියෙනවා, අවස්ථා තියෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් ඒ අරමුණු ඒ ඉන්ද්‍රියන්ට මුණ ගැහෙන වෙලාවේදී සතිමත් වුණොත්, සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කළොත්, ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්ත ඒ පිරිසට පුළුවන්කම තිබෙනවා තමන්ගේ මේ ලෝක ජීවිතය පරිහානිය කරා යන එක නවත්ත ගන්න. මොකද දකින්නවා මේ අරමුණ මට හම්බ වෙලා තියෙන්නේ සමහර විට මගේ කුසලයක් නිසා වෙන්න පුළුවන්. සමහර විට මගේ අකුසලයක් නිසා වෙන්න පුළුවන්. මම මේ හම්බ වෙච්ච අරමුණ නිසා මගේ ජීවිතය තව තවත් අකුසල ධර්ම පරම්පරාවක් ගොඩනගන තැනට මම පත් කරනවද? නැත්නම් මේ අරමුණත් අනිත්‍ය එකක්, මේ අරමුණත් වෙනස් වෙන එකක්, මේ රූප, මේ ශබ්ද, මේ ගන්ධ, මේ රස, මේ පහස, මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. කවදාවත් එකම විදියකට රූපයක් නිසා දැනෙන ඒ සුඛ වේදනාව එකම විදියට නොවෙනස්ව දැනෙන්නේ නැහැ. ශබ්දය නිසා, රසය නිසා,
ස්පර්ශය නිසා, ගන්ධය නිසා දැනෙන සුඛ වේදනාව වෙනස් වෙන එකක්. මං ඒ වේදනාවන්හි වහලෙක් වෙන්නේ නැහැ. මං ඒ වේදනාවන්හි උමතු වූෙක් වෙන්නේ නැහැ කියන උදාර සිතුවිල්ල. ඒ අදිෂ්ඨානශීලී සංවර සිතුවිල්ල ඔබ තුළ දියුණු කර ගන්න ඕන. එහෙම දියුණු කරගත්තොත් ඒ නිවන් මඟ සාධනය කරගන්න උපකාරවත් වෙන උතුම් තපෝච කියන උතුම් ආධ්‍යාත්මික ගුණ ධර්මය ඔබ දියුණු කරගත්තා වෙනවා. මේ දියුණු කරගන්න බැරි දේවල් නෙමෙයි. බෞද්ධ ගිහියන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නෑනේ කිසිම රූපයක් කෙරෙහි ඇලීමක් ඇති කරගන්න එපා කියලා. නිත්‍යානුකූලව ආවාහ විවාහ වෙච්ච කෙනෙකුට තම බිරිඳ ගැන, තම ස්වාමි පුරුෂයා ගැන, ඇයගේ හෝ ඔහුගේ රූපය ගැන, ශබ්දය ගැන, රසය ගැන, ස්පර්ශය ගැන, සුවඳ ගැන ඒ තියෙන තෘෂ්ණාව නෙමෙයි මේ කියන්නේ. අකුසලයක් ලෙස. මේ කියන්නේ තමන්ට අයිති නැති, තමන්ගේ නොවන අය කෙරෙහිනේ. තමන්ගේ නොවන අය කෙරෙහි ඒ විදියට ඇති කරගත්තොත් ආශාවල්නේ. ආශාවල් ඇති කරගත්තොත් අන්න එතෙන්දී අපි විනාශ වෙනවා. ඊළඟට ද්වේෂය ඇති කරගත්තොත් අකමැති අයනේ. අර ලංකාවේ සංගීත සංදර්ශනයක් තිබුණොත් ගම් ගහගන්නේ. ඒ වගේ තමයි ලෝකෙ කොහේ ගියත් නේ. මැද පෙරදිගත් එහෙම නගරවලට ඇවිල්ලා ගහලා යන අය ඉන්නවා. මම දන්නවා ඒවා. මට ඕන තරම් ආරංචි වෙනවා මේ කට්ටිය ඇවිල්ලා මේ නගරේ අය ඇවිල්ලා මේ නගරේ අයට ගහලා ගිහිල්ලා. සංගීතේ බලන්න ඇවිල්ලා ගහලා ගිහිල්ලා. යුරෝපෙත් එහෙම වෙනවා. රටේ නම ලොකු වුණාට මිනිස්සුන්ගේ මනස වෙනස් වෙන්නේ නැහනේ. අර කියමනකුත් තියෙන්නේ නේද? මිනිස්සු රටෙන් එළියට ගන්න පුළුවන් වුණාට රට මිනිහගෙන් එළියට ගන්න බෑ කියලා. ඒ කියන්නේ අර ගති මිනිහා කොයි ලෝකෙ ගියත් එළියට පයින්නවා. ඒ කියන්නේ අකමැති රූපේ දකින්නකොට එහි දිගින් අඳුනගත්තේ නැතොත් මම අකමැති වුණාට මේ රූපේ අනිත්‍යයි. මම අකමැති කෙනාගේ හඬ වුණාට මේක වෙනස් වෙනවා. එතකොට ඒ අකමැති අරමුණ එක්ක පළවෙනියටම ඒ අකමැති පිළිකුල් ජනක ප්‍රතික්ෂේප කරන සුළු සිතුවිල්ල ඇති වෙන වෙලාවෙදිම අපි සිහියෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම සිහියෙන් කටයුතු කළොත් නේ සිහියෙන් කටයුතු කළොත් අපිට ඒක මහා ක්‍රෝධයක් බවට, වෛරයක් බවට, කෝලහලයක් බවට, පලිගැනීමක් බවට පත් වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ අවකාශය අපිට උදා වෙනවා. ඒ අරමුණත් එක්ක ඒ සිත ඇති වෙලා ඒ වගේ තත්වයක් අපේ මනසේ උදා වෙන එක, උද්ගත වෙන එක අපි සතියෙන් නවත්ත ගත්තේ නැතොත් නවතින්නේ හිරේ විලංගුයි වැටිලා. නවතින්නේ අතපය නැති වෙලා. නවතින්නේ ඔලු පලාගෙන. නහය දතකට කැඩිලා. එනිසා බුද්ධිමත් වෙන්න. බොහෝ දේපල නැති කරගෙන නිකන් හරි ඩීපෝට් කරලා දැම්මොත් කොච්චර ණය වෙලා දෙන්නේ බොහෝ අයනේ. මොන තරම් ණය වෙලා දෙන්නේ. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. බොහෝම බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ ඉන්ද්‍රියන් පහ සංවර කරගත්තොත්, ඉන්ද්‍රියන් පහ හරියට හික්මව ගත්තොත්, පංච ඉන්ද්‍රිය ඇස, කන, නාසය, දිව, ශරීරය මොනවායින්ද සංවර කරගන්න ඕන? රූප එක්ක, ශබ්ද එක්ක, රස එක්ක, ගන්ධ එක්ක, ස්පර්ශ එක්ක කටයුතු කරද්දී. දැන් මේ කිසිම රූපයක් දිහා බලන්න එපා, ඇස් දෙක පියන් ඉන්න කියලා නෙමෙයි කියන්නේ. කිසිම හඬක් අහන්න එපා, කන් දෙකේ ඇබ ගහගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ ඒ හමු වෙන අරමුණු වල මත්තුණු කෙනෙක් වෙන්න එපා. ඒ හම්බ වෙන අරමුණු වල උමතු වෙච්ච කෙනෙක් වෙන්න එපා. ඒ හම්බ වෙන අරමුණු වල පිස්සෙක් වෙන්න එපා. තේරෙන සිංහලෙන් කිව්වොත් ඒකයි. එවැනි පිස්සුවක් හදාගත්තොත් අරමුණුත් එක්කනේ. එහෙම හදාගත්තොත් අපි විනාශ වෙලා නවතින්නේ නේ. විනාශ වෙලා නවතින්නේ. ඒ නිසා හොඳට අපේ තරුණ දූල පුතාලා කල්පනා කරන්න ඕන.
ඔගොල්ලොන්ගේ අම්මලා තාත්තලා ඔගොල්ලෝ ලංකාවේ ගියාට පස්සේ ඉන්නේ බයෙන්. මේ වසංගතය නිසා තවත් බයෙන්. නිසා පුළුවන් තරම් පරිස්සමින් ලංකාවෙන් ඈතට ගියපු අය තමන්ගේ වැඩ කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතයට කරදරයක් නොවෙන්න. තමන් හම්බ කරන ධනයට කරදරයක් ප්‍රශ්නයක් නොවෙන්න. තමන් ගැන විශ්වාස කරපු අයගේ විශ්වාසයට ප්‍රශ්නයක් ඇති නොවෙන්න. තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ඇති නොවෙන්න. නෛතික කරදරයක් හිරදඬුවම් ආදී දේවල් වලට නොවැටි ඉන්න. නේ. ගොඩාක් සතියෙන් තපස් රකින්න ඕන. ඔය සමහර අය කියන එකක් තමයි අපි මේ ආවිල්ලා ඉන්නේ තපස් රකින්න නෙමෙයි කියලා. ඉතින් තපස් රැක්කේ නැතොත් වෙන්නේ අර වගේ ප්‍රශ්න තමයි. තපස් රකින්නවා කියන්නේ ඇස් දෙක පියාගෙන පාර දිගේ යනවා කියන එකක් නෙමෙයි. කොණ්ඩේ රවුල් වවාගෙන ඒවා උඩට ගැට ගහගෙන සුදු පිරුවටයක් පොරෝගෙන ටැන්කෙන්ඩියක් අතින් අරගෙන සැරේටියක් අතින් අරන් යනවායි කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හිත හදාගන්න කියලා. මේ හැම දෙයක් එක්කම හිත හදාගන්න. හිත හදාගත්තොත් අපි බේරෙනවා. අපි මේ ලෝකෙත් බේරගෙන පරලෝක ගමනත් පරලෝක ජීවිතෙත් බේරගෙන ඉක්මනින්ම නිවන් දකින්න පරිසරයකුත් හදාගත හැකියි. අවශ්‍ය කරන ආධ්‍යාත්මික පදනම ඔබට මේ තපෝච කියන උතුම් ගුණය දියුණු කරගත්තත් අනිවාර්යෙන්ම ඔබට පසුබිමක් ඒ සඳහා හදාගන්නට අවකාශය උදා වෙනවාමයිනේ. උදා වෙනවා. ඉතින් මම ඊටාම සතුටු වෙනවා මේ දහවල් වෙලාව 2 ඉඳලා 3 වෙනකන් පැය කියලා කියන්නේ ඊටාම දහවල් කාලය කොරියාවේ සහ ජපානයේ ආදී මේ කලාපේ රටවල් වල පින්වත් පිරිසට එකම වෙලාව. ඉතින් සිල් සමාදන් වුණු පිරිස වෙනුවෙන් මේ තපෝච කියන උතුම් මංගල ධර්මය සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලැබුණා. අපේ බුද්ධ පුතුම් පිටුව ඔස්සේත් ඒ වගේම මහා විහාරේ කොරියන් ශ්‍රී ලංකා මහා විහාරේ Facebook පිටුව ඔස්සේත් විශාල පිරිසක් සජීවීව මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අපේ දොංගුන් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජනීය තල්ගමුවේ ධම්මකිත්ති සාමීන්ද්‍රයාණන් වහන්සේගේ මඟ පෙන්වීම අවවාද අනුශාසනා ඇතුවයි ඒ මහා විහාරයේ පින්වත් දායක සභාව සදහම් මිතුරෝ සංවිධානය බොහොම ශ්‍රද්ධාවෙන් මාසිකව මේ සීල භාවනා වැඩසටහන සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් විහාරස්ථානයේ වැඩ සිටින අපේ පින්වන්ත ස්වාමින් වහන්සේලා හැම දිනම පාහේ මේ උතුම් කටයුත්ත සමග සජීවීව ධර්ම දේශනා Zoom තාක්ෂණය ඔස්සේ ඒ වගේම Facebook එක ඔස්සේ ඔබ වෙනුවෙන් අද දවස පුරාම සිත කරනවා. ඉතින් මේ වෙලාවේ මේ පැයට નિયમિત ධර්මානුශාසනාව බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ ශ්‍රවණය කළා. මම දන්නවා පන්සලක් හදන එක අමාරු වැඩක්. ඊටත් වඩා අමාරු වැඩක් තමයි පන්සලක් ආරක්ෂා කරගන්න එක. අපේ ධම්මකිත්ති සායන් වහන්සේත් ආචාර්ය උපාධිය සමත් කතිකාචාර්ය සායන් වහන්සේ කෙනෙක් ලෙස රාජකීය පඬිත සායන් වහන්සේ කෙනෙක් ලෙස කොරියාවේ විශ්වවිද්‍යාලයක උගන්වමින් කටයුතු කළත් උන්වහන්සේත් බොහෝම තරුණ අතිවරයාණන් වහන්සේ නමක් අපටත් වඩා වයසින් අඩු. ඒ නිසා තරුණ හාමුදුරු කෙනෙක්, දැනුගත් හාමුදුරු කෙනෙක්, ප්‍රඥාවන්ත හාමුදුරු කෙනෙක්, ධර්මයේ විනය අනුව ජීවත් වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් සහ තවත් යතිවරයාණන් වහන්සේලා 3 නමක් එහි වැඩ සිටිනවා. ඒ මහ විහාරයේ අනුශාසක ස්වාමීන් වහන්සේලා වන දුල්ලල වංගීස ස්වාමීන් වහන්සේ, බරවකුඹුකි විමලතිස්ස ස්වාමීන් වහන්සේ, ඒ වගේම පාගොඩ සරණ ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේලා සියලු දෙනාම පාහේ ඔබේ ජීවිත ගොඩනගන්නට අප කැප වෙනවා. මේ වසංගතයක් කියලා පන්සල දාලා ගියේ නැහැ. පන්සල වැහුවේ නැහැ. හැම කරදරයකදීම හැම ප්‍රශ්නයකදීම කොරියන් ශ්‍රී ලංකා මහා විහාරය ශ්‍රී ලාංකික පිරිසත් එක්ක එකතු වෙලා නිත්‍යානුකූලව, විධිමත්ව, විනයගරුකව, ප්‍රඥාවන්තව කටයුතු කාරණා සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ පන්සල රැක ගන්න ඕනේ. දායකත්වෝ අප කැප වෙන්න ඕනේ. දායක සභාවට විතරක් මේ ඔක්කොම කරන්න බෑ. කොරියාවේ වෙසෙන ඒ පළාතේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිස
අප කැප වෙලා මහා විහාරයත් සමග එකතු වෙලා විශේෂයෙන්ම ඒ ආධ්‍යාත්මික ජීවිතය අපේ තරුණ දරුවන්ගේ විවිධ ආකාරයෙන් විනාශයට පත්වෙන්න පුළුවන් මේ ජීවිත ආරක්ෂා කරගන්නට මේ පන්සල ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට හැමෝම කටයුතු කරන්නට ඕනි කියන එක සිහිපත් කරන ගමන් රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදනා කරමු. අපේ වංගිස්සායන් වහන්සේගේ ආදරණීය මාතාව GWG අනුලාවතී මාතාවටත් ඒ වගේම විමලතිස්සායන් වහන්සේගේ ආදරණීය පියාණන් GK විජේපාල පියාණන් වහන්සේටත් අපේ කල්යාණ මිත්‍ර ධම්මකිතිසායන් වහන්සේගේ ආදරණීය පියාණන් NG හීන් බණ්ඩා පියාණන් වහන්සේටත් ඒ වගේම පාගොඩ සරණසායන් වහන්සේගේ අභාවයට පත්වෙච්ච පියාණන් J මහින්දසේන පියාණන් වහන්සේටත් මේ පින් අත් වේවා. ඒ වගේම දායක සභාවේ සියලු දෙනාගේම නමින් මේ ස්ථානයේ ගොඩනගන පවත්වාගෙන යන සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ වසංගත තත්ත්වය නිසා මිය ගියපු ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වූ ජීවිත සංසාර ගමනේ ලැබේවා. සතර අපායකට නොවැටේවා. ඊටාම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට අපේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පූජනීය ධම්මකිතිසායන් වහන්සේ ඇතුළු වැඩ සිටින මහා සංඝරත්නයටත් දායක සභාවටත් විහාරස්ථානයේ සියලු කටයුතු වෙනුවෙන් අප කැප වෙන ශ්‍රී ලාංකික අපේ තරුණ පිරිසටත් ඒ වගේම ඒ ස්ථානයේ පන්සලක් පවත්වාගෙන යන්න උපකාරවත් වෙන ඒ කොරියන් ජාතික පින්වත් පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ උතුම් පින් කටයුතු කරගන්න අපට උපකාරයක් වෙන අපේ පුජි සුගත සෙනසුනේ සේනාසනාධිපති රාජකීය පඬිත අපේ කල්යාණ මිත්‍ර සහෝදර හුරුලිකවැල් සුදම්ම සායන් වහන්සේ ඇතුළු පූජනීය සායන් වහන්සේලටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, කරදර බාධක දුරු වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ භවයේ පුරාමත් උපදින හැම ආත්මිකමත් සත්පුරුෂයෝම මුණ ගැහෙවා, කල්යාණ මිත්‍රයෝම මුණ ගැහෙවා, සද්ධර්මයේ මසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපatti පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තේ. හැම දිනාටම තුනුරුවන් සරණම උදා වේවා.